පොහොර සම්බන්ධයෙන් අනුගමනය කරන්න හදන ප්‍රතිපත්තිය එක පැත්තකින් සබහාදහමත් එක්ක අපි කරන හදන ගනුදෙනුවක් තව පැත්තකින් අපේ රටේ ජනතාව මුළු මහත් ජනතාවගේ ආහාරත් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නෙට මේ ආණ්ඩුව හැසිරෙන මේ උද්දච්ච ආකාරය ඒ වන්දිය අපි හිතනවා ඉදිරි අනාගතයේ මේ රටේ ජනතාවට ගෙවන්න සිද්ධ වෙයි කියලා. මේ මෙතෙක් සිද්ධ වෙච්ච බොහෝ දේවල් මේ ප්‍රවේශයේ තිබුණා. කිසිම කෙනෙක්ගේ ඇහුම්කන් දෙන්නේ නැති කිසිම මතයකට ඇහුම්කන් දෙන්නේ නැති ස්වභාවය මේක ඇවිල්ලා දැවැන්ත ප්‍රතිපත්තියේ වෙනසක්. එවැනි ප්‍රතිපත්තියේ වෙනසක් කරනවා නම් ඒ සම්බන්ධ විශාල සංවාදයක් නිර්මාණය කළ යුතු තිබුණා. පොල්ලෙන් ගහන්න වගේ එකපාරට නිින්දෙන් නැගිටලා ජනාධිපතිවරයා කියද්දි හෙට ඉඳලා රසායනික පොහොර ගෙන්න නවත්තනවා කියලා මිනිස්සුන්ට වැලේ වැල් නැතිලා දැන් තියෙන්නේ. දැන් ගොවියෝ අපිට පේනවා කුඹුරු වලට ගිහිල්ලා අඬා වැළපෙනවා, අනේ අපොයි කියනවා, අහසයා බලන්න හූල්ලනවා. මිනිස්සුන්ට මේ අද හූල්ලන්නේ ගොවියෝ. අපි කියනවා හෙට ඒ ගොවියෝ දිහා බලන් ඉන්න මේ රටේ මැදපන්තිකයින්ට නැත්නම් මේ රටේ සාමාන්‍ය ජනතාවට මේ රටේ ඒ ගොවීන් නිෂ්පාදනය කරන එක බලන් ඉන්න පාරිභෝගිකෙන්ට හෙට වෙළඳපළට ගියාම හූල්ලන්න වෙනවා මේ විදිහට. තව මාස 6කින් තව අවුරුද්දකින් මේ විදිහටම හාල් කිලෝ එක රුපියල් 180ට 200ට ගන්නාන් පස්සේ පාරිභෝගිකයා කියන කෙනාට හූල්ලන්න සිද්ධ වෙනවා කඩ ඉස්සරහට ගිහිල්ලා. ඒක තමයි මේ යන ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය. දැනටමත් වී ගොවිතැන විශාල ප්‍රමාණයකට අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අනිකුත් ගොවිතැන් එළවලු ගොවිතැන මේ සියල්ල අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නැවත කල්පනා කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. රසායනික පොහොර සම්බන්ධයෙන් ගැටලුව කරුණු කීපයක් එක්ක සම්බන්ධයි. එකක් තමයි බැරලෝහ මේ රසායනික පොහොර අඩංගුයි කියන කාරණේ. ඉතින් ඒකට බලපානවා ලංකාවට පොහොර ආනයනය කිරීමේදී පොහොර ආනයනය කරන අර ඒ ඉන්න ජුන්ටා නැත්නම් ඒ ඉන්න කණ්ඩායම මේ සඳහා තමන්ට කොමිස් ලාභ වැඩියෙන් ලැබෙන පොහොර ආනයනය කරන්න තියෙන පෙළඹීම. එතකොට ඒක හරියට නියාමනය කරන්න ආණ්ඩුවට බැරිකම. එතකොට ඒ ප්‍රශ්නේ අපි අවධාරණය කරනවා. දැන් කාබනික පොහොර ආනයනය කරනවා. ආනයනය වෙන ප්‍රශ්නයක් මම මේක ඊළඟට කතා කරන්න. නමුත් කාබනික පොහොර ආනයනෙත් මේක වෙනවා. ඒ නිසා කාබනික පොහොර කවුරු ආනයනය කළා මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා. ඔය සන්තෑසීම ඕකේ වෙනවා. ඒ බැරලෝහ තියෙන ඊටාම අඩු මිලට තියෙන ලෝකේ පොහොර ටිකක් ගෙනල්ලා මෙහෙ හලන්න ගත්තාන් පස්සේ ඔය රසායනික පොහොර ගෙනල්ලා හලලා කරපු වැඩේම කාබනික පොහොරලු කරන්න පුළුවන්. ඒ නිසා එතකොට ප්‍රශ්නේ කොතනද තියෙන කියලා අඳුර ගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ? ඉතින් ඕක විතරක් නෙමෙයි පොලිතිල් වල තියෙන ප්‍රශ්නෙත් එක තව ගොඩක් දේවල් තියෙන ප්‍රශ්නේ. ඒක ලංකාවේ ආහාර ආනයන කරන දේවල්, ශරීරයට බලපාන දේවල්, පරිසරයට බලපාන දේවල් මේ දේවල් නියාමනය කරන්න හරියම ක්‍රියාවලියක් නැහැ. එක්කෝයි තියෙන ආයතන එක්ක වල්ලස් වලට යට වෙනවා, එක්ක ආයතන වල මිනිස් වල්ලස් වලට යට වෙනවා. එහෙම යථාර්ථමය අත්දැකීමක් තියෙනවා. ඒතකොට ඒ යථාර්ථය වෙනස් කරන්නේ නැතුව එක තැනකට විතරක් මේ පැලස්තරියාලවන්න ගියහම පස්සේ මේ අර්බුදේ පැන නගිනවා. හැබැයි දැන් ආණ්ඩුවට හදිස්සියේ මේකට වැදියත් වෙන්න ඕනේ මොකක්වත් නිසා නෙමෙයි. මේ දැන් ඇවිල්ලා තියෙන ඩොලර් හිඟේට උත්තර හොයන්න ආණ්ඩු බලනවා. ඒ ඩොලර් හිඟේට උත්තර හොයන්න තියෙන ඕමනාවට මේ පොහොර හරි මේ කහත් නවත්තන තීරණය කරන්නේ. ඉතින් කහ නවත්තන තීරණය කරපු එකේ අපිට හිතාගත්ත හැකි පොහොර සම්බන්ධ තීරණයට උත්තේජනය ආවේ කොතනින්ද කියලා. ඒ නිසා පොහොර සම්බන්ධ තීරණය ගන්න ආණ්ඩුවට හේතුනේ ඒකයි මේක එකවර නවත්තන්න කටයුතු කරන්නේ. දැන් මේක ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක කරන්න හිටියේ ආණ්ඩුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන වල මේකට පිළිවෙලක් කියලා තියෙනවා. මේකට ඉදිරිපත් කළ තියෙනවා කරුණු ප්‍රමාණයක්. මෙන්න මේ දේවල් කරලා මේක කරන්න කියලා. ඒ මුකුත් නැතුව මේක කඩිමුඩියේ හදිස්සි මිනිස්සුන්ගේ ඔළුවට කඩා පාත් කිරීම මිසින් එහෙම කරන්න උවමනා වුණේ මේ තියෙන ආනයනික භාණ්ඩ අඩු කිරීම සඳහා තිබෙන ආණ්ඩුවේ ආර්ථික අර්බුදයේ ආර්ථික ප්‍රශ්නේ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න නිසා. එතකොට මේක විසින් ඇති කරන්න පුළුවන් බලපෑම මොකද්ද? දැන් සාකච්ඡා වෙලා තිනවා අන්තිමට කාබනික පොහොර රටේ නිෂ්පාදනය කරන්න බෑ. මේ තරම් අවශ්‍ය ප්‍රමාණයකට රසායනික පොහොර වලින් ගන්න ඉෆෙක්ට් එක. ඒ බලපෑම ගන්න අවශ්‍යයි කාබනික පොහොර යොදනවා නම් ඊට වඩා විශාල ප්‍රමාණයක්. ඒ විශාල ප්‍රමාණය රටේ නිෂ්පාදනය කරන්න බෑ. ඒ නිසා ඒවා ආනයනය කරමු. මම දැක්කා මේ කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශයක් කළා තිනවා ඒ සම්බන්ධ විවේචනයක් තිනවා කාබනික පොහොර ආනයනය කරනකොට ඒ ආනයනය කරන කාබනික පොහොර හරහා ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් රටේ පසට නැත්නම් රටේ අපේ ස්වභාවික පරිසරයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ 1981 ශාක නිරෝධායන පනත කියලා එකක් තියෙනවා. ඒ ශාක නිරෝධායන පනතට අනුව එහෙම ලංකාවට විවිධ ශාක සහ ඒ ශුද්ධ ජීවි සහ ජීවි කොටස් ආනයනය කිරීම තහනම්. ඒක තහනම් කරලා තියෙන්නේ මේ මොකක් හරි වෙන අසනීපයකට නෙමෙයි. එහෙම කරලා තියෙන්නේ ඒක විසින් රටක තියෙන ස්වභාවික පද්ධතිය ඇති කරන්න පුළුවන් හානිය ස්වභාවික පරිසරයේ තුලනේ වෙනස් කරන්න පුළුවන් සමතුලිතතාවය වෙනස් කරන්න පුළුවන් බලපෑම අති විශාලයි. ඒ නිසා ඒක අපිට ගණනය කරන්න බෑ.
දැන් මම නැවත අවධාරණය කරනවා අර සමහර සංවර්ධන ව්‍යාපෘති කරද්දී ඒවැ එන බලපෑම අපිට තක්සේරු කරන්න බෑ. ඒකේ එන බලපෑම මුක්ති දින තමයි මූණ දින තමයි තක්සේරු කරන්න පුළුවන්. මේවත් එහෙම ඒවා. මේ ගණදුණුව අපි සිද්ධ කරොත් එහෙම මේකේ එන බලපෑම අපිට තක්සේරු කරන්න බෑ. ඒ නිසා මේ කාබනික පොහොර ආනයනයේ සඳහන් තියෙන මේ මුග්ධ තීරණය අපි සම්පූර්ණ හෙලා දකිනවා. මේක විසින් අපිට ගණනය කළ නොහැකි අපිට හිතා ගන්න බැරි ප්‍රශ්නයකට අපේ සමාජය රට අපේ පරිසරයේ සබහාදහම මේ සියල්ල මුහුණ දෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් මේ අත්නෝමතික තීරණය ආණ්ඩුව අකුල ගන්න ඕනේ. ඒ නිසා ඒ ශාක නිරෝධයන පනතර අනුව මේක වැරදි. ඒ වගේම දැන් මේකේ ඇති වෙන ඊළඟ බලපෑම් මොනවද? එකක් තමයි දැන් මේ කාබනික පොහොර කියනවා ගෙන්නන්න හදන චීනෙන් මේකත් සුපුරුදු පරිදි චීනෙන් තමයි මේ ව්‍යාපෘතිය හරවලා තියෙන්නේ. ඒතකොට චීනෙන් තමයි ගෙන්නන්න හදන්නේ. ඒතකොට මේ චීනෙන් ගෙන්නන මේකින කාබනික පොහොර චීනයේ නාගරික විවිධ තැන් වලින් පිට කරන විවිධ ස්ථාන වලින් කර්මාශාලා වෙන්න පුළුවන් වෙනත් ආයතන වෙන්න පුළුවන් ඒවෙන් පිට කරන සියල්ල ඒක රාශී කරපු නාගරික කසල තමයි මේ එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කරලා අපිට එවන්න හදන්නේ. ඉතින් එහෙම නම් එවන්නේ එහෙමනම් ලැබෙන්නේ පැහැදිලිවම ඒ වගේ බරලෝහ තිබීමේ සම්භාවිතයක් තියෙනවා. චීනෙම ඉදිරිපත් කරපු වාර්තා තියෙනවා සකස් කරපු වාර්තා බරලෝහ මේ කාබනික පොහොර වලින් වාර්තා වෙච්ච. ඒ නිසා මේ ප්‍රශ්නේ නැවත වතාවක් අපි ඉස්සරහට එනවා. තව කාරණයක් තියෙනවා. දැන් මේ කාබනික පොහොර සම්බන්ධ ලෝකෙ කරච්ච විශාල පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණ වලට අනුව සාමාන්‍යයෙන් ලෝකයේ නිපදවන ප්‍රතිජීවක ඖෂධ වලින් 60ක් 80ක් විතර පාවිච්චි වෙන්නේ සතුන් සඳහා කියලා තමයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය. 60ක් සහ 80ක් අතර ප්‍රමාණය සතුන් සඳහා පාවිච්චි වෙනවා කියලා. එතකොට ඒ සතුන්ට පාවිච්චි කරන ප්‍රතිජීවක ඖෂධ, ඒ කියන්නේ අපේ සත්ව නිෂ්පාදන කර්මාන්තයට, නැත්නම් මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තයට, නැත්නම් වෙන මොනවා හරි සතුන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත තමයි මේක යෙදෙන්නේ. එතකොට මේ සතුන්ට පාවිච්චි කරන මේ කියන ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ඒවා නැවත සතුන්ගේ මල පහ හරහා පිට වෙනවා. ඒතකොට මේ සතුන්ගේ මල පහ අරගෙන නම් ඒ කියන මොකක් හරි කර්මාශාලාවක් නැත්නම් මේ හදන තැනක හැදෙන්නේ කාබනික පොහොර ඒවා සම්බන්ධ වෙන. ඒතකොට කාබනික පොහොර වලට එක්තරා ආකාරයක මේ ප්‍රතිජීවක ඖෂධ වල බලපෑමට ලක් වෙච්ච බැක්ටීරියා සහ ඒ ප්‍රතිජීවක ඖෂධත් එක්ක බලපෑමෙන් ගැලවුණු නැත්නම් ඒකට මුහුණ දීමේ හැකියාව තියෙන රෙසිස්ටන්ට් එකක් තියෙන ශුද්‍ර ජීවීන් නැත්නම් බැක්ටීරියාවන් මේ තියෙන පොහොර වල ඉන්න පුළුවන්. එතකොට ඒක නිසා ඇතිවෙච්ච ලෝකේ ලෙඩ රෝග සම්බන්ධ විවිධ ස්ථාන විවිධ අවස්ථාවල වාර්තා තියෙනවා. ඒතර මේක විසින් ප්‍රතිජීවක ඖෂධ ඔරොත්තු නොදීමේ ප්‍රවණතාවයක් ලෝකේ එන්න පුළුවන් කියන අනාවැයක් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ පැන්ඩමික් එක අපි ඉන්නේ ග්ලෝබල් පැන්ඩමික් එක ඇතුලේ ලෝකේ වෛද්‍යරු විශේෂයෙන් අනතුරු වගවල තිබුණා. මේ කොරෝනා වෛරස් එකට එන්න කලින් ඊළඟ ග්ලෝබල් පැන්ඩමික් එක නැත්නම් ලෝකයේ එන ඊළඟ වසංගත තත්වය උදා වෙන්න පුළුවන් කියලා මේ ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ වලට මිනිස්සු ඒකට ඔරොත්තු නොදීම නැත්නම් ලෙඩ රෝග ඔරොත්තු නොදීමේ තත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා අනතුරු වගවල තිබුණා. ඒ නිසා ඒ අනතුරු ඇඟීමට සම්බන්ධයි මේ කියන කතාව. මේ තියෙන පොහොර කාබනික පොහොර අපි විශේෂයෙන් ආනයනික කාබනික පොහොර පාවිච්චි කරන ගොත් ඒක අදාළයි. ඒ නිසා මේ කාබනික පොහොර සම්බන්ධව විශාල සාකච්ඡාවක් ලෝකේ තියෙනවා. මේකෙන් අපි අවධාරණය කරන්නේ මේ තියෙන රසායනික පොහොර ප්‍රතිපත්ති මේ කියන හරිත විප්ලව විසින් ගෙන ප්‍රතිපත්ති අපි වත්තං ආයතුයි කියලා නෙමෙයි. මේ දෙක අතර මැද අපි සංවාදයක් අරගෙන අපි තෝරා බේරා ගත යුතුයි මොකක්ද අපි යන ප්‍රතිපත්තිය කියලා. ඒකට හේතුව අපිට මේ කියන ආනයනික ප්‍රතිපත්ති කොහොමවත් අපි අනුගමනය කරොත් අපිට විශාල ඛේදවාචක මුහුණ දෙනවා. ඒ සම්බන්ධයෙන් මේ විවාදයක් නැහැ. දැන් කෘෂිකර්ම ඇමතිවරු අපි දැක්ක කියනවා ජීවාණුවර්ණය කරපු කාබනික පොහොර ගේනවා කියලා. ඉතින් අපි දන්නේ කොහෙන්ද ඒවා ගේන්නේ කියලා. ඉතින් ජීවාණුවර්ණය කරපු කාබනික පොහොර ගේනවා නම් ආපහු වෙන්නේ අර ශුද්‍ර ජීවීන් සියල්ල විනාශ කරපු කාබනික පොහොර ගේන. ඉතින් එතකොට අපි අහනවා මේ මොකටද ඒක කරන්නේ ආපහු? මොකටද එහෙම එකක් කරන්නේ? ඉතින් දැන් මේක කොයිතරම් බරපතලද කියනවනම් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මේ වෙනකොට ඉල්ලාස් වෙලා තියෙනවා මේ සම්බන්ධ ඇති වෙලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයේ තත්ත්වය මත. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලාස් වෙනවා නම් ඔහු තනතුරින් ඉවත් වෙනවා නම් ඒතොර ඉල්ලාස් වීම දක්වා මේ ප්‍රශ්නේ ගමන් කරලා තියෙනවා නම් ඒතොර හරිම පැහැදිලි මේ ක්‍රියාත්මක කරන හදන ප්‍රතිපත්තිය සම්පූර්ණ නීති විරෝධී කියලා. මොකද කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයාට මම හිතන්නේ ඔහුට ඥානයක් තියෙනවා මේකෙන් එන අන්තිම පරිප්පුව කන්න වෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාට. මොකද මේ නිරෝධායන පනත දැන උල්ලංඝනය කරොත් එහෙම මේ ඉන්න දේශපාලඥයෝ ඊළඟ ඡන්දයෙන් පරිදලා ගෙදරේ ඔය ඉන්න මහින්දානන්ද. එතකොට හැබැයි මේ ප්‍රශ්න මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශ
ප්‍රදේශවල මේවට කටයුතු කරන හැටි ඒ නිසා ඔහුට ඒ ඥානෙ තියෙන නිසා ඔහු කලින්ම ඔහුගේ ප්‍රශ්නේ බේරගෙන තියෙනවා. නමුත් ඔහුගේ ප්‍රශ්නේ බේරුණාට මෙතන ප්‍රශ්නේ සමාජ ඉස්සරහට එවිල දෙනවා. ඒ නිසා ඒක හරහාත් මේ සංඥාවක් ගෙනල්ලා තියෙනවා සමාජෙට. මොකද්ද මේ කරන්න වැඩි? ඇයි මේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් වෙන තැන දක්වා මේ ප්‍රශ්නේ ආවේ කොහොමද කියන එක හිතා බලන්න අපිට තවත් උදාහරණයක් ඇවිල්ලා තියෙනවා. මෙතන කල යුතුව තියෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවන පැහැදිලිවම අංක එකට අත තියන්න ඕනේ බීජ වෙළඳපොළට. දැන් බීජ වෙළඳපොළට අත තියන්න නැතුව මේ බීජ වලට ටිකම දීලා කියනවනම් මේ බීජ වලට අහවල් පොහොර ගහන්න කියලා මං හිතන්නේ මේක විකාර කතාවක්. මොකද මේ බීජත් එක්ක මේ පොහොර වෙළඳපොළ බැඳිලා තියෙනවා. මේ කෘමිනාශක පලිබෝධනාශක බැඳිලා තියෙනවා. එතකොට බීජ වෙළඳපොළට තියන්නේ නැහැ. බීජ ගැන කතා කරන්නේ නැහැ. දැන් මං හිතන්නේ සාමාන්‍ය ගොවියෝ මේක මං දැක්ක කුඹුරවල ඉඳලා කියනවා මේ අපිට මේ බීජ දීලා දැන් කියනවලු ඒකට මෙන්න එකක් ගහන්න. ඉතින් එහෙම ගහන්න පුළුවන් ද මහත්තයෝ කියලා අහනවා. ඉතින් ඒ ගොවියට මේ සාමාන්‍ය වගා කරන ගොවියට වැටහෙන සාමාන්‍ය සරල සත්‍ය ඇයි මේ ආණ්ඩුවේ උඩ පුටුවල ඉන්න මහත්තුරුන්ට තේරෙන්නේ නැති කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ නිසා කාබනික පොහොර සහ මේ පොහොර ප්‍රතිපත්තිම වෙනසක් කරනවා නම් කෘමිනාශකවල ප්‍රතිපත්තිම වෙනසක් කරනවා නම් ඒ ප්‍රතිපත්තිම වෙනසට අදාළයි බීජත්. ඒතර බීජ වෙළඳපොළට තියන්න ඕනේ. ඒ නිසා බීජ වෙළඳපොළට අත තියමින් මේ කියන මේ මුරණ්ඩු ප්‍රතිපත්තිය වෙනුවට විශේෂයෙන් ආනයනික කාබනික පොහොර ප්‍රතිපත්ති වෙනුවට ඒ ආනයනික කාබනික පොහොර ක්‍රියාවලිය හරහා තව ගජමිතුරු ටිකකට බිස්නස් එකක් හදලා දීමේ උමනා වෙනුවට අපි ඒකත් කියනවා. මේ හදිස්සිය මේ ආනයනික කාබනික පොහොර වලට මාරු වෙන්න හදන්නේ තමන්ගේ ඉන්න සහචරු ටිකට වෙළඳාමක් හදලා දෙන්න බිස්නස් එකක් හදලා දෙන්න. දැන් තියෙන බිස්නස් එක වඩන්න. ඒක කඩලා වෙන කණ්ඩායමකට බිස්නස් එක හදලා දෙන්න. එතකොට ඒ ඊළඟට ඒ කණ්ඩායම මේ වැඩේම කරනවා. ඔය කාබනික පොහොර වලට අර බැරලෝහ තියෙන ඒවා ගෙන්නනවා අඩු ගන්නට. ඊට පස්සේ ආපහු අර ප්‍රශ්නේ සිද්ධ වෙනවා. තව පැත්තක්. එතකොට මේක වෙනුවට යම් කිසි ආකාරයක ක්‍රමානුකූල විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි අපේ පොහොර ප්‍රතිපත්ති මාරු කිරීම සඳහා. පොහොර කෘමිනාශක ප්‍රතිපත්ති මාරු කිරීම සඳහා ඒ සඳහා වෙච්ච යම් කිසි විධිමත් කතිකාවක් රටතුරු ගොවීන්, ඒ වගේම කෘෂි විශේෂඥයින්, ඒ වගේ මේ සඳහා ඉන්න තාක්ෂණික හණ්ඩායම් මේ සියල්ල සම්බන්ධ කරගත්ත සංවාදයක් අවශ්‍යයි. අපි හිතනවා මේ සංවාදෙ මතින් තමයි මොන ආණ්ඩුවක් මේක කරත් අපි හිතනවා මොන ආණ්ඩුවක් මේක කරත් ඒ සඳහා ගමන් කරන්න වෙන්නේ. ඒ නිසා මේවා සම්බන්ධයෙන් හදලා තියෙන අර එක අන්තවාදී මතවාදයන් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් මේ රසායන කියන එක නිකන් මොකද්ද මේ ඒවා කිසිම ආකාරයක පාවිච්චි කරන්න බෑ. රසායන පාවිච්චි කරොත් ඉවරයි කියලා වගේ හදලා තියෙනවා. ඕනම දෙයක් අපි දන්නවා රසායනයක් තමයි. ඒක ගැන විවාදයක් නැහැ. ඉතින් රසායන කියන නමට හැදිලා තියෙන දේ තමයි ඒ පැත්ත බලලා ඒක එක අන්තයක්. ඒ වගේම තව අන්තයක් තියෙනවා. ඒ කියන්නේ රසායන නම් හරියන්නේ නැහැ කියලා. ඒ වගේම තව අන්තයක් තියෙනවා නෑ. මේ රසායන පොහොර තමයි මේකට තියෙන එකම උත්තරය කියලා. මේ දෙක වෙනුවට අපි හිතනවා යම්කිසි ආකාරයක වඩා උචිත යම්කිසි ආකාරයක මේ ප්‍රතිපත්ති නැත්තම් මේ කාබනික සහ රසායන කියන දෙකෙන් අපි තෝරා බේරාගෙන මොනවද අපි පාවිච්චි කරන්නේ, මොන මට්ටමින්ද පාවිච්චි කරන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ කියලා යම්කිසි සංවාදයක් සහ විද්‍යාත්මක ගවේෂණයක් කරලා තමයි අපිට තෝරා බේරා ගැනීම කරන්න වෙන්නේ. නිසා මෙතන තෝරා බේරා ගැනීමක් තියෙන්නේ නැත්තම් මේ කියන අමුමුවේ මේ කියන මේ හදන එක දෘෂ්ටිවාදයන් වලට නතු වෙලා මොකක් හරි ප්‍රතිපත්ති වෙනසක් කරොත් එහෙම ඒකේ ඇත්තටම කාබනික පොහොර එපා වෙන තැනට මේ රටේ ජනතාව ගොවිය ගමන් කරන්න පුළුවන්. ඒකත් අපි අනතුරුම කරනවා. කාබනික පොහොර වගාව නැත්තම් මේ කියන බැරලෝහ සහිත පස්සේ ආම්ලිකතාවය වැඩි කරන රසායන පොහොර සහ ඒකත් එක්ක සම්බන්ධ මේ කියන පලිබෝධනාශක කර්මාන්තය, ඒකත් එක්ක සම්බන්ධ බීජ කර්මාන්තය මේකෙන් අපේ ගොවිතැන ගලව ගන්න ඕනේ. හැබැයි ගලව ගන්න මේ හරවන හැරවිල්ලට අන්තිමට මේක කවදාවත් කරන්න බැරි තැනකට ගොවීන් ගොවිතැනෙන්ම එළවන තැනකට පත් වෙන්න පුළුවන්.